අද උඳුවප්පුර පසළොස්වක පොහොය දවසයි. ශ්‍රී ලාංකීය ජනතාවට ඉතාම බෙහෙවින් වැදගත් වෙන පොහොය දවසක් තමයි මේ උඳුවප්පුර පුර පසළොස්වක පොහොය දවස. ඉතින් මේ පොහොය දිනයත් අනෙක් සියලුම පොහොය දිනයන් වගේම ශ්‍රී ලාංකීය ජනතාවට වගේම අපේ බෞද්ධ ජනතාවට ඉතාම වැදගත් වෙනවා. ඒ මක් නිසාද කියලා කියනවා නම් ශ්‍රී ලාංකීය ජනතාවගේ නිබඳ ගෞරවයට පාත්‍ර වන උතුම් මුදුන් මල්කඩ වගේ ශ්‍රී ලාංකීය වන්දනාවට බෙහෙවින් පාත්‍ර වන උතුම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ මේ පුර පසළොස්වක පොහොය දවසේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මහරහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව තමයි මේ පුර පසළොස්වක දවසේ ශ්‍රී ලාංකීය ජනතාව වෙත වැඩම කරවනු ලැබුවේ. ඉතින් මේ ශ්‍රී මහා බෝධි අංකුරයත් ලැබීමත් සමගම ශ්‍රී ලාංකීය ජනතාවට තවත් සංස්කෘතික දායාදයක් හිමි වුණා. ඒ මොකද්ද? ඉතින් මේ උඳුවප්පුර පුර පසළොස්වක පොහොය දවසේ තමයි ශ්‍රී ලාංකාවට මෙහෙණි සස්න දායාද වුණේ. BW TV YouTube නාලිකාව සෑම පොහොය දිනයකම ඔබ වෙත ධර්ම දේශනා මාලාව ගෙනීමට අමතක කරන්නේ නැහැ. ඉතින් මේ පොහොය දිනේ ඔබ වෙත මේ ගෙනෙනු ලබන ධර්ම දේශනාව සඳහා මඟ පෙන්වීම වෙනද වගේම සිදු කරනු ලබන්නේ ජර්මනියේ බර්ලින් විහාරවාසී පැලෑනේ ධම්මකුසල ස්වාමින් වහන්සේ විසිනි. අද දින මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙනු ලබන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික වතුරුවිල සුජාත ස්වාමින් වහන්සේ විසිනි. ඉතින් අප දැන් ධර්ම දේශනාව සමග සම්බන්ධ වෙමු. අද දින ධර්ම දේශනාව සඳහා සහභාගී වනු ලබන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික වතුරුවිල සුජාත ස්වාමින් වහන්සේ. ඉතින් අප ඊතා নমස්කාර පූර්වක ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් කවුරුත් සාදුකාරයක් පවත්වලා ධර්ම ශ්‍රවණය කිරීමට පළමුව පන්සිල් සමාදන් වීම සඳහා තුන් වතාවක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්දෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමාප්පිතෝ යං යම් පදේ සංභජති තත්ත තත්තේව පූජිතෝති. වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, පින්වත් සෑම දෙනාම ලෝතර බුදුරජාණන් වහන්සේ ලොවට නිවී සැනසී දේශනා කොට වදාළ සාන්ත සුන්දර ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි මේ බලාපොරොත්තු වන්නේ. ධම්මෝසද සමං නත්තේ ඒතං පිවත භික්ඛවෝ. මේ සද්ධර්මය නැමැති ඖෂධය දෙසවන නැමැති දෝතින් අරගෙන පානය කරන්න. ධර්මය හොඳට අහන්න සුනාත. අහන ධර්මය හොඳට ධාරණය කරගන්නත් ඕන. ඒ වගේම ධර්මය මනසින් මෙනෙහි කරන්නත් ඕන. එපමණක් නෙවෙයි, අසහා ධාරණය කරගනිපු ධර්මයට අනුගතවයි තමන්ගේ මුළු ජීවිතේම මනවින් සකස් කරගන්න ඕන. එවිට තමයි ධර්මය තමන්ගේ ජීවිතයේ ඖෂධයක් බවට පත්වන්නේ. මේ සංසාරය කියලා කියන්නේ පරක් තෙරක් නොපෙනෙන මහා දීර්ඝ සංසාර ගමන. මේ යන සංසාර ගමනේ අපි මොන තරම් ආත්ම භාවවල ඉපදෙන්නේ නැද්ද? ඉපදී මෙරි මෙරි මහා දීර්ඝ සංසාර ගමනක නිරත වෙන්නේ. අපමිදම් භික්ඛවේ මනුස්සානං ආයු, සංසාරයේ ගමන් කරන්න තියෙන දීර්ඝ කාල අතර අප ලැබූ මේ ජීවිතේ අපට ගත කරන්න තියෙන බොහෝම කෙටි කාලයක්. අවුරුදු 100ක් ජීවත් වුණත් ඒක කෙටි කාලයක්. සංසාරයේ ඇවිදින්න තියෙන මහා දීර්ඝ කාල පරිච්ඡේදයත් එක්ක බැලුවාම පින්නතුනි, සංසාරයේ අපි සුගතිගාමී තැනක උත්පත්තිය ලැබුවේ. පින් ඇති තැනක උත්පත්තිය ලබන්න අපට පූර්ව කුසල ශක්තිය හේතු වාසනාවන්ත වුණා. පුබ්බේත කත පුඤ්ඤතා, පෙර පින් ඇතුව අපි ඉපදිලා තියෙනවා. පෙර පින් සහිතව අපට ජීවිත ගමනේ පියවරින් පියවර ඉදිරියට ගමන් කරන්න පුළුවන් නම් ඒක මොන තරම් වටිනවද? ජීවිතයක් සාර්ථක කරගන්න ඒ වගකීම තියෙන වෙන කාගේවත් අතේ නෙවෙයි, තමන් අතමයි. තමන් හොඳ දක්ෂයෙක් වෙන්න ඕන. ධර්මයේ තුලේ වචනීය සඳහන් කළේ දක්කෝ. ගිහි ජීවිතයක් ගත කළත්, පැවිදි ජීවිතයක් ගත කළත් ඒ ජීවිතයේ තමන් හොඳ දක්ෂයෙක් වෙන්න ඕන. වන භික්ෂුවක් නම් ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මානුධර ධම්ම පටිපන්න. වන හැම පැත්තකින්ම සුදුසුකම් ඇති කෙනෙක් වෙන්න ඕන. අද ලෝකයට මමස් වෙලා තියෙන්නේ දැනුගත් පිරිස්, දක්ෂයෝ, බුද්ධිමත්තු. ඊට සමාන්තරව ගුණදහම්නුත් ඒ ජීවිතවලට එකතු වෙන්න ඕන. මලක් කොච්චර ලස්සන වුණත් ඒ මලේ සුවඳ නැත්නම් ඒ මල වටින්නේ නැහැ. මල ලස්සන වෙන්න ඕන.
ඒ වගේම ඊට අනුගතව මලට සුවඳ තියෙන්න ඕන. මල ලස්සනයි සුවඳවත්. මලේ පැණි තියෙනවා. බඹරු සමනැල්ලු ඈතින් මල හොයාගෙන එනවා. අපි ලෝකෙ කොහේ ජීවත් වුණත් පින්වත්නි, කොතනක ජීවත් වුණත් අපේ ජීවිතවලත් ගුණ සුවඳ තියෙන්න ඕන. සිල් සුවඳ තියෙන්න ඕන. මනුෂ්‍ය ධර්මයන්ගෙන් සමන්විත ජීවිතයකුයි අපේ ජීවිත වෙන්න ඕන. මනුස්සත්වයෙන් අපි ඈතට ගිහිල්ලා නම්, අපි ගුණදහම් වලින් ඈතට ගිහිල්ලා නම්, හරියට ජීවිත නිසරු ගහකොළ වගේ. මොනතරම් උගත්කම් වටිනාකම් තිබුණත් ගුණදහමින් පිරිහෙන ජීවිත වටින්නේ නෑ පින්වතුනි. මේ සංසාර ගමනේ පින්වන්ත මනුස්ස ජීවිතයක් ලබන්න ලැබීමම ලොකු භාග්‍යයක්, ලොකු වාසනාවන්ත බවක්. කෙනෙකුගේ ජන්මදිනයක්, උපන්දිනයක් කියලා කියන්නේ අතිශයින්ම සතුටු විය යුතු අවස්ථාවක්. මේ සංසාර ගමනේ අපි පහත් වෙනත් ආත්ම නොලබා පින් ඇති මනුස්ස ජීවිතයක් ලැබපු අවස්ථාවක් මේ. දක්කෝ හැම පැත්තකින්ම දක්ෂකම් මතු කරගන්න. අනලසෝ කම්මැලිකම් අලසකම් ඒ ඔක්කොම ඉවත් කරන්න. ආවට ගියාවට නෙවෙයි වැඩ කරන්න ඕන. වැඩ කරන්න ඕන හොඳට විමසා බලා තත්රූපාය වීමංසී. අපට හැම ජයක්ම ලබන්න පුළුවන්. දක්ෂකම තියෙනවනම්, අනලස්වනම් වැඩ කරන්නේ විමසා බලා කටයුතු කරනවා නම් අපට ජය ලබන්න නොහැකිය කියලා පැත්තකට කරන්න පුළුවන් දෙයක් නෑ. ලෞතුරා බුදු බවට පත්වෙන්නේ මනුස්සයෙක්. පසේ බුදු බවට පත්වන්නේද මනුස්සයෙක්. මහරහත් පදවියකට පත්වන්නේද මනුස්සේ. වන්න යහපත් මනුස්්‍යයා දෙවියෙකුටත් වඩා වටිනා උතුම් ගමනක නිරත වෙන්න පුළුවන්. අලංකාතුන් අලං සංවිධාතුන් මොනවද ලබන්න බැරි ජය හැම ජයක්ම ලබන්න පුළුවන්. ගිහි ජීවිත ගත කරන කෙනෙකුට තමන්ගේ ජීවිතයේ සාර්ථක කරගන්න තමන්ගේ ක්‍රියාකාරකම්මයි උපනිශ්‍රය වෙන්නේ. පින්නතුනි, අපි සෑම දිනාම ජීවිතයේ පියවරෙන් පියවර අදියරෙන් අදියරට ගමන් කරනවා. තින්න මඤ්ඤ තරං යාම. අපේ තියුණා සුන්දර ළමාවියා. ළමාවියට අනුගතව ක්‍රියාත්මක වුණා එදා ළමා කාලේ. සුන්දර තරුණ වියකට එළඹුණාම ඊට සමාන්තර දක්ෂ පක්ෂකම් ජීවිතවල ගොඩ නැගෙනවා. ඒ ඇති වෙන ආසා බරිත ස්වභාවයන් හැම ජීවිතයකම ඇති වෙනවා. ඒ තරුණ වියට ආවේනික වෙච්ච සිතුවිලි ශක්තිමත් අධීරකට පහු කරනවා. තරුණ විය එළඹෙනවත් එක්කම මැදිවියකට එළඹෙනවා. ආවාහ විවාහ වෙල දූ දරුවන් ලබලා තමන්ගේ යුතුයකම් සමාජයට රටට සිද්ධ කරනවා. සංවිධානාත්මකව වැඩ කරනකොට තමන් ජය ලබනවා. තමන් ලැබූ ජය අන් අයට බෙදනවා. තමනු සුවපත් වෙනවා, අන් අය සුවපත් කරනවා. තමන්ගේ ජීවිතයේ ජය ගනිමින්ම දරු මුණුබුරු කාගේ ජීවිත එගොඩ කරනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නවස්සයි ජීවිතයකට ඒ සත්පුරුෂ ආශ්‍රයන් එක්ක හොඳ සබඳතාවයන් පවත්වනවා. පියවරෙන් පියවර ජීවිතයක ඉදිරියට ගමන් කරනවා. වැඩිහිටි වියට එළඹිලා වයෝවෘද්ධ ස්වභාවයට පහු වෙලා අන්තිමේදී අපේ ආයු කර්ම ශක්තියන් අවසන් වුණාම ජීවත් වෙන්න බැරුව යනවා. අපි කාගේ ජීවිතවල මරණයක් තියෙනවා. අපේ ජීවිතවල වටින්නේ පින්වතුනි ජීවත් වෙන්න කාලයයි. මලාට පස්සේ මේ සිරුරක කිසිදු වැදගම්මක් නැහැ. දිරු දරකඩක් හා සමානයි. අටුවාව විග්‍රහ කරනවා නිරත්තංව කලින්ගරං මහා වෘක්ෂයක් බිම හෙළුවහම ඒ ගහේ අවශ්‍ය කොටස් එක එක්කෙනා අරගෙන යනවා. කොළ, මුල්, අතු, කඳ ආදී වශයෙන් අරගෙන ගිහිල්ලා
වැඩකට නැති සුඹුල් ගොඩක් ඉතුරු වේවි. ඒ සුඹුල් ගොඩ කිසිදු වැඩගමකට නෑ. ඒ හා සමානයි කෙනෙකුගේ ආවුස අවසාන වුණහම කර්මය අවසාන වුණහම ආයු කර්ම අවසාන වෙලා එම නැත්නම් හදිසි අනතුරු මේ වසංගත උපච්ඡේදක මරණ ඔය හතරාකාරයෙන් කවරාකාරයක හෝ අපේ ආශ උණුසුම විඥාණය පහව ගියහම මේ ශරීරයක කිසිදු වැදගැම්මක් නැහැ. අපි මේ හැඩ වැඩ කරන ලස්සන කරන සිරුර මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ කියාපානවා අන්තිමේදී අපේ සිරුරක ඇතිවෙන ස්වභාවය. මේ අදියර ඉක්මිලා කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරය ඕජස් ගල්ලා දිරලා ඇටසැකිල්ලක් බවට පත් වෙන හැටි. ඒ ඇටසැකිල්ල වන බල්ලෝ සිවලු ආදී සත්තු ඇදගෙන යන හැටි. අන්තිමේදී කාලයක් යනකොට කළු වෙලා පුල්ලි ගහිලා තනින් තන විසිරුණු ඇටකෑලි ගොඩක් බවට පත් වෙන හැටි. ඒ ඇටකෑලි ගොඩ ඒ ඇටසැකිල්ල අර ඕජස් ගැලූ සිරුර නිරූපණය කරන්නෙත් ඔය සුන්දර ළමාවියේ ඉන්න තරුණ වියේ ඉන්න මැදිවියේ ඉන්න ඒ පියවරෙන් පියවර ඉදිරියට තබන අන්තිමද මැරෙන ඒ අපේ සිරුරම තමයි. අපේ සිරුරක ඇතිවෙන ස්වරූපය මේකයි. මේ තමයි ස්වභාවය. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ඉන්නා කෙටි කාලය ජීවත් වෙන කෙටි කාලය පුඤ්ඤානි කෛරාත සුඛාවහානි බොහෝ පින්දහම් ඇතුව කටයුතු සිද්ධ කරන්න. ඒ නිසා වඩාත් කුසල ධර්මයන්ගෙන් පිරිච්ච ජීවිතයක් බවට ඔබේ ජීවිතය පත් කරගන්න. බුදුහාමුදුරුවෝ අපට උපදෙස් දෙන්නේ අපේ ජීවිතයක් මොන වගේ ගුණාංගයන්ගෙන් පිරෙන්න ඕනද? සද්දෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ ඊයං යම් පදී සම්බජතේ තත්ත තත්තේව පූජිතෝ. බුදුහාමුදුරුවෝ පළවෙනි ගුණාංගය හැටියට පෙන්නනවා සද්දෝ. පළවෙනි ගුණාංගය තමයි ශ්‍රද්ධාවන්ත භාවය. මනා ශ්‍රද්ධාවන්ත ගුණයක පිහිටන්න. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? අප ළඟ ඇතිවෙන්න ඕන බුද්ධිමත් හොඳ විශ්වාසය. බණ තුනුරුවන් පිළිබඳව ඇතිවෙන විශ්වාසය. ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙනෙකුගේ හිතක් තුළ ඇති කරගන්න හොඳ විශ්වාසය. ඒක අන්ධ විශ්වාසයක් නොවේ. බුද්ධිමත් හොඳ විශ්වාසයක් වෙන්න ඕන. තුන් ලෝකාග්‍ර ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අපට හිතලා අවසන් කරන්න බෑ. කාටද බුදුගුණ ලියලා අවසන් කරන්න පුළුවන්? කාටද බුදුගුණ කියලා අවසන් කරන්න පුළුවන්? පින්නතුනි කියා ලියා සිතා අවසන් කළ නොහැකි උතුම් බුදුගුණ රාශියකින් යුක්ත උත්තමයා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ රූපකාය දිහා බැලුවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසීති අනුව්‍යංජන. උන්වහන්සේගේ බුද්ධ ඥානය දෙස බැලුවත් උන්වහන්සේගේ ඒ උතුම් බුද්ධ ඥානය වෙන කාටවත් සමාන කරන්නට බෑ. ලෞතර බුදුවරයෙක් හැරෙන්න. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ ආවර්ජනා කර ගැනීම වෙනුවෙන් අපට නවරහාදී පාඨයක් පෙන්නලා තියෙනවා. ඉතිබිසෝ භගවා අරහං. වන අරහම් බුදුගුණයේ සිට සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා. ආවර්ජනා කර ගැනීමේ පහසුව සඳහායි මේ නවරහාදී බුදුගුණය. පින්වත්නි දස බල ඥාන තෙසැත්තෑ ඥාන
මෙබඳු උතුම් ඥානයන්ගෙන් යුක්ත උත්තමය බුදුහාමුදුරුවෝ. යම් කෙනෙක් බුදුහාමුදුරුවන් වහන්සේ පිළිබඳව පැහැදිලි නියමිත නිවැරදි විශ්වාසයක් තියෙනවන. ධර්මය පිළිබඳව පැහැදිලි නිවැරදි මනා විශ්වාසයක් තියෙනවනං සංඝයා පිළිබඳ නිවැරදි පැහැදිලි දැක්මක් සහිත හොඳ විශ්වාසයක් තියෙනවනං මේ තුනුරුවන් පිළිබඳ අචල වෙනස් නොවෙන ඒ වටිනා විශ්වාසයම තමයි පැහැදීමම තමයි ශ්‍රද්ධාව කියල කියන්නේ. ලෝකයේ පුරාම විසුරුණු සැදැහැති බෞද්ධයා. ලෝකෙ කොතනක හිටියත් බුදුගුණ හිතෙන් ආවර්ජනා කොට දොහොත් මුදුන්දී නමස්කාර කළත් ඒ ඇතිවෙන ප්‍රසාදය පින් සිතුවිල්ල තමන්ට බොහෝ වටිනා අවස්ථාවක් වෙනවා. බුදුහාමුදුරන්ට අපි පහන් දල්වනවා. මල්ටික පූජා කරනවා. ආහාරපාන පූජා කරනවා. ඒ හැම අවස්ථාවක්ම පූජා බුද්ධියෙන් ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් සිද්ධ කරන දේ. එදා වක්කලී තරුණයා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ශ්‍රද්ධාවකින්. ඇවිල්ල පැවිදි වුණා. පැවිදි වෙච්ච මොහොත ඉඳලා ඔහුගේ ක්‍රියාකාරකම උනේ බුදු සිරුර දෙස බලාගෙන ඉන්න එක. නොසෙල්වේ බුදු සිරුර දෙස බලාගෙන ඉන්න වක්කලී හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ මැනවින් පෙන්නුම් කරනවා කින් ඉමිනා පූතිකායේන. මේ වෙනස් වෙන. මේ කුණු වෙන ගඳගහන ඕජස් ගලන. මේ කුණු සිරුර දෙස බලාගෙන ඉඳලා වක්කලීට ඇති වැඩි මොකක්ද. ඔබට මා දකින්න ඕනන. ඔබ දැකිය යුත්තේ ධර්මයයි. යෝ දම්මං පස්සතේ සෝමං පස්සති. යමෙක් ධර්මය දකිනවනං ඒ ධර්මය දකින කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙන්නේ. වක්කලී හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ රූපේ දෙසා වසී වෙලා බලාගෙන සිටි විට මේ රූපයක ඇති නිසරු බව මැනවින් පැහැදිලි කළා පෙන්නුම් කළා. ධර්මයට යොමු කළා ධර්මය දකින්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසන්නව පැහැදිලා ඇවිල්ල පැවිදිවුණු බොහෝ ශ්‍රාවක පිරිස්. බුදුහාමුදුරන්ගේ ගුණ වර්ණා කරනවා. ගුණ ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවෝ ඒ සෑම කෙනෙකුටම මහා කරුණාවෙන් යුක්තව ප්‍රඥාව අවධිකර ගැනීම වෙනුවෙන් මඟ පෙන්වා. සුදුසු කමටහන දෙනවා. ගිල භාවනා කරන්න. සුනා පරන්තයට යන්න සූදානම් වෙච්ච පුන්න හාමුදුරුවන්ට ඒ ප්‍රදේශය ගැන අවබෝධයක් ඇති කරනවා. ඒ ප්‍රදේශයන්න මිනිස්සු හරි දරුණුයි. පුන්න එහි ගිහිල්ල තමන්ගේ පරමාර්ථය සපල කරගන්න පුළුවන් ද ඔබ එච්චර ශක්තිමක්ද. මැනවින් පුන්න හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ ප්‍රදේශයමයි මට සුදුසු. මම හිතන්නේ කල්පනා කරන්න මේ විදියට. පුන්න හාමුදුරුවෝ තමන්ගේ දියුණු බව ප්‍රකාශ කළා. අපට පේනවා එබඳු වටිනා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සුදුසු කමටහන් ඉල්ලගෙන බණ භාවනාවට පිටත්වල ගිහිපු හැටි. ඒ වගේම විටක වනගත වෙච්ච භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේලාගේ ගමන වළක්වනවා. ඒ ස්ථානයේ රැඳී සිටපු වෙනත් බලවේග රාශියක්. ඒ සෑම බලවේගයකම තමන්ගේ අරමුණට බාධා පැමිණෙනකොට නැවතෙනවා බුදුහාමුදුරුවෝ හමු වෙන්න. බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා මේ කරුණු ප්‍රකාශ කළාම ඉගැන්නුව වටිනා බලවත් සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි කරණීය මෙත්ත සූත්‍රය. එනිසා පින්වත්නි ශ්‍රද්ධාවන්තයා මේ තුනුරුවන් පිළිබඳවම නිවැරදි වැටහීමක් ඇති කරගෙන කටයුතු කරනවා නම් තමන්ගේ ජීවිතවල බොහෝ ජයග්‍රහණ උදා කරගන්න පුළුවන්.
මා ඔබට මාතෘකා කළ ගාථා පාඨයේ සඳහන් වන ඔය විස්තරය සඳහන් වන්නේ එබඳු ශ්‍රද්ධාවෙන් පිරිච්ච කෙනෙක් පිළිබඳව. මච්චිකා සණ්ඩය. මච්චිකා සණ්ඩ වාසී චිත්ත ගෘහපතියා. බුදුහාරු කවදාවත් දැකලා තිබිච්ච කෙනෙක් නෙවෙයි. ඔහු හැබැයි බුදුහාරගේ ධර්මය අහලා තිබුණා. ශාසනය කෙරේ මහා පුදුම ලැදියාවක් තිබුණා. ඔහුගේ සිතුවිල්ලක් ඇති වුණා ගව් ගණනක් ඈත ඉන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඇත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මය මම අහලා බුදුහාමුදුරුවෝ දැකලා තියෙන වගේම රූපකායත් මට දකින්න නැත්නම් එබඳු සිතුවිල්ලක් පහළ වෙලා තමන්ගේ පුණ්‍යමය භාවය අන් අයට සම්බන්ධ කරවනවා. ඔහු තනියෙන් යන ගමනක් නෙවෙයි. භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක්, භික්ෂුණීන් වහන්සේලා විශාල ප්‍රමාණයක්, උපාසක පිරිස විශාල ප්‍රමාණයක්, උපාසිකාවන් විශාල ප්‍රමාණයක්. වන භික්ෂූන් 500ක්, භික්ෂුණීන් 500ක්, උපාසක පිරිස් 500ක්, උපාසිකාවන් 500ක්. මහ විශාල පිරිසක් සූදානම් කරගන්නවා. ඒ කාලේ ඉන්දියාවේ පරිසරය වන්න රථවාහන වෙනුවට තිබුණි ගැල් කරත්ත. වන්න ඒ කරත්ත වලින් තමයි මේ ගමන යෙදෙන්නේ. ගව් ගණන් ගෙවාගෙන යනකොට මේ පිරිසට අවශ්‍ය කරන ආහාර පාන සියල්ලක් සූදානම් කර ගන්න ඕන. කරත්තවල යන ගවයාගේ සිට මිනිස්යාට අවශ්‍ය කරන ජලය, ආහාර මේ සියල්ලක්ම මූලික අවශ්‍යතා සියල්ලක් සූදානම් කරගෙන වන කාගේ සාදුකාර මැද්දේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ස්ථානයට යන්න ගමන් ආරම්භ කළා. මේ ලස්සන පෙරහැර හරිම දර්ශනීයයි. දෙපැත්තේ ඉන්න මිනිස්සු ලං වෙනවා බලනවා වටපිට. සුන්දර දර්ශනයක්. පින කියලා කියන්නේ කුසල ශක්තිය කියලා කියන්නේ පුණ්‍යවන්ත භාවය කියන්නේ පින්නතුනි අර Taman අරගෙන ගිය ආහාර පාන කිසිවක් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඔක්කොම වටපිට ඉන්න මිනිස්සු හරියට දන්සල් පවත්වනවා. දන් දෙනවා, පරිත්‍යාග කරනවා. මේ ගමනට පහසුව සියල්ලක් ඇති කරනවා. ගව් ගණන් ගෙවාගෙන මේ ගමන යනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පිරිස එනවා. ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා අද ආශ්චර්යමත් සිදුවීමක් වෙන දවසක්. අද මල් වර්ෂා මල් වැසි වහින දවසක්. එපමණක් නෙවෙයි විශාල පිරිසක් ධර්ම අවබෝධය කරන දවසක්. ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ පණිවිඩය ගමට පලාතට යනවා පිණ්ඩපාත යන වෙලාවේ. හවස් වෙනකොට මහා විශාල පිරිසක් ආරාමය තුල පිරීලා. ওই අවස්ථාවේ තමයි චිත්ත ගෘහපතියා ඇතුළු මේ සිව්වන පිරිසම බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ස්ථානයට එන්නේ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව ආරම්භ කරලා ඈත ඉඳලා දන බිම ඔබාගෙන දොහොත් මුදුන් දී නමස්කාර කරගෙන බුදුරජාණන් වහන්සේ වෙතට චිත්ත ගෘහපතියා ප්‍රධාන අර සියලු දෙනාම බුදුහාමුදුරුවෝ වට කරගෙන වාඩි වුණා. ලස්සන්ට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. පෙරම් පුරාගෙන ආපු පිරිසක් මෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අවසන් වන විට අර සියල්ලෝම ධර්ම අවබෝධය ලබනවා. වටපිට සාදුකාරයන් සහිතව අහසින් වැටෙන මල් වර්ෂා එක්ක අර ලැබෙන සාදුකාරයන් දෙගුණ තෙගුණ වෙලා යනවා. හරිම සතුටුයි. අර ආශ්චර්යමත් සිදුවීම සිදු වුණු වෙලාවෙම මේ සියලු යහපත උදා කරගන්න මූලික වුණේ තමා තුළ පැවතිච්ච උතුම් ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බොහෝ කටයුතු කරන්න පුළුවන්. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා පුණ්‍යකිරිය වත්තු සූත්‍රයේ තුලදී දානමයන් පුණ්‍යකිරිය වත්තු, සීලමයන් පුණ්‍යකිරිය වත්තු,
භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු. පුණ්‍යක් ක්‍රියා සිත පිරිසිදු කරන කාරණාත්‍රයක් මූලික හැටියට අපට උගන්වනවා. එකක් තමයි පරිත්‍යාගශීලී බව. දෙවැනි කාරණය තමයි සීලය. තුන්වෙනි කාරණය තමයි භාවනාව. මේ සියලු කරුණු කාරණාවලින් කෙනෙකුගේ හිතක් පිරිසිදු වෙනවා. දානමයන් පුණ්‍ය කිරියවත්තු. අපේ සදහැතියෝ මොන තරම් කැමති වෙනවද පරිත්‍යාගශීලීව කටයුතු කරන්න. දන් දීම හරීම වටිනා කාරණයක්. පින්තුනි සදහැතිය දන් දෙනකොට පූජා බුද්ධියනොයි බුදුරජාණන් වහන්සේට සංඝයාට සිල්වත් ගුණවත් උත්තමීන්ට පරිත්‍යාග කරන්නේ. ඒ වගේම අනුග්‍රහ බුද්ධියනුයි දුප්පත් අසරණ පිහිටක් ලැබිය හැකි යුතු අයට ඒ පිහිට ලබල දෙන්නේ. ඒක තමයි අනුග්‍රහ බුද්ධිය. දන් දීම කවර විදියකින් දුන්නත් ඒක හරි වටිනවා පින්නතුනි. එනිසා ලෝභකම තෘෂ්ණාව නිසා තමයි සංසාරයේ දික් වෙන්නේ. එහෙනම් ලෝභකම තෘෂ්ණාව තියෙන තාක් කෙනෙකුට ධර්මයක් දකින්න පුළුවන් කමක් නැහැ. ධර්ම අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි පළවෙනි කාරණේ පෙන්වුවේ පළවෙනිවම තමන්ගේ සිත පරිත්‍යාගයකට නැඹුරු කරන්න. තෘෂ්ණාව දුරු වුණු තැන තමයි නැති වුණු තැන තමයි අඩු වුණු තැන තමයි සහනය සැනසෙල්ල තමන්ට තියෙන්නේ. ධර්මයට සමීප වෙන්නේ. සීලය කියලා කියන්නේ පිරිසිදු බව. සද්දෝ සීලේන සම්පන්නෝ. සීලයක් ආරක්ෂා කරන කෙනා සියලු දෙනාටම අබේදීනිය අබේදානය දීමයි. අබේදීමයි. එසා ජීවිතයක වටිනා උතුම් පිළිවෙත තමයි පංචසීල ප්‍රතිපදාවට අනුගතව කටයුතු කරන එක. ජීවිතයක් සකස් කර ගන්න අවශ්‍ය කරන ව්‍යවස්ථාවක් හා සමානයි පංචසීල ප්‍රතිපදාව. එනම් මැනවින් කෙනෙක් පන්සිල් ටික හොඳට ආරක්ෂා කරනවා කියලා කියන්නේ සෑම දිනාටම නිර්භයව ජීවත් වීමට අවශ්‍ය කරන පසුබිම හදන එක. අද ලෝකයේම අපට පෙනෙනවා මොනතරම් ව්‍යසන වලට අපි ගොදුරු වෙනවද? භයානක වසංගත වලට අපි ගොදුරු වෙලා තියෙනවද? භයානක යුද්ධ ආදියට ගොදුරු වෙමින් පවතිනවද? ඒවා තුළ මිනිස්යාගේ ජීවිතවල තිබෙන වටිනාකම් අඩු වෙනව පමණක් නෙවෙයි බලාපොරොත්තු රහිත අනතුරු වලට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවක කෙනෙකු ජීවත් වෙන්නේ හැම තිස්සෙම බයින්. ඊළඟ මොහොතේ අපට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි පින්නතුනි යමෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ කල යුතු මොහොතේ කල යුතු කටයුත්ත පසු කරන්නේ නැහැ. ඒ කල යුතු කාර්ය මනමින් සිද්ධ කරනවා. තමන් දන්නවා බුද්ධිමත් අවබෝධයත් එක්ක සසර ස්වභාවය ජීවිතයක ස්වභාවය. එනිසා අපි පැරදිලා මැරෙන්න ඕනේ. අපිට ජය ගන්න පුළුවන්. අපි දිනුවොත් මෙලව පරලොවත් දිනුව වෙනවා. මෙලව පෙරදුනොත් පරලොවත් පෙරදුනා වෙනවා. එනිසා ජයග්‍රහණය කියන එක අපි ලබන්න ඕන ශ්‍රද්ධාව දියුණු කරලා, සීලය දියුණු කරලා, නැනවත් බව දියුණු කරලා, ධර්මයට සමීපව ධර්ම අවබෝධය ලබනව නම් ඒ ලබන ජය අනිත් ජය හා සමාන කරන්න බෑ. ඒක තමයි වටිනාම ජයග්‍රහණය, උතුම්ම ජයග්‍රහණය. පින්නතුනි ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා, සීලයෙන් යුක්ත කෙනා, නැනවත්ව කටයුතු කරන කෙනා කවර ප්‍රදේශයකද ජීවත් වෙන්නේ? යම් යම් ප්‍රදේශම් බජති. මොන ප්‍රදේශයක් ඇසුරු නිසුරු කරගෙනද කටයුතු කරන්නේ? ඒ හැම ප්‍රදේශයකම තත්තේව පූජිතෝ. ඒ ප්‍රදේශවල පුදනු ලබනවා. ගෞරව කරනවා, ප්‍රශංසා කරනවා. මතිකා සණ්ඩ වාසී චිත්ත ගෘහපතිතුමා ප්‍රධාන පිරිස ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ධර්ම අවබෝධය ලබන්න ධර්ම ශ්‍රවණය කරලා බණ දින ගණනාවක් ඒ ස්ථානයේ භාවනා කරලා නැවත සුපුරුදු පරිදි ඉන්න තැනට එන්න පිටත් වුණාම
අර තමන් ගෙනහිපු සියලුම ද්‍රව්‍ය ඔක්කොම දානශාලාවේ ගොඩ ගැහුවා. ඒව එකක්වත් ප්‍රයෝජනයට ගන්න ඕනුනේ නෑ. මොකද හැමෝම අවශ්‍ය කරන ආහාර පාන ආදීන් සංග්‍රහ කළා. නැවතත් පිටත් වෙලා ගම් ප්‍රදේශයට එනකොට යනකොට වගේම මිනිසුන් දෙපැත්ත ඉඳගෙන ගෞරව දක්වනවා, පුදනවා, දන්සල් පවත්වනවා. හැම සම්පතක්ම හැම අවස්ථාවයක්ම සම්පූර්ණය කරනවා. තත්තේව පූජිතෝ. මන ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලය තියෙනවා නම්, ප්‍රඥාවන්තව නම් කටයුතු කරන්නේ සත්පුරුෂයෙක් නම් ඒ සත්පුරුෂයා හැම තැනකටම එක වගේ වටිනවා. හැමෝම ගෞරව දක්වනවා, පුදනවා, ක්‍රියා කරනවා. ඒ නිසා පින්වත් සෑම දෙනාම තම තමන්ගේ ජීවිතවල මනවින් ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. තුනුරුවන් පිළිබඳ හොඳ විශ්වාසයක් ඇති කරගන්න. බුදුගුණ හොඳට ආවර්ජනා කරන්න. අරහං සම්මා සම්බුද්ධ මේ නවරහාදී බුදුගුණ ටික නැවත නැවත මෙනෙහි කරන්න. ඒක බුද්ධානුස්මෘතියක්, ඒක භාවනාවක්. පින්නතුනි ධර්මය අකාලික කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඒ ධර්මයේ සර්වකාලීනයි. ධර්මයේ වටිනාකම හොඳට දකින්න. ඒ ධර්මයේ විවෘත වූ මනසකින් බලන්න. විවෘත වූ මනසකින් ධර්මය මනවින් විවරණය කරගන්න. ඒක තමන්ගේ ජීවිතවලට ගැලපෙන විදියට සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළි ප්‍රායෝගික වටිනා ධර්මයක්. අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂණයක්. ඒ අනුපූර්ව ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. නම් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවට යන ගමන. එනිසා පින්වත් සෑම දෙනාම ඒ උතුම් ප්‍රඥා මහිමයක් තුළ හොඳට දියුණු පවුණු වෙලා කෙනෙකුට තමන්ගේ ජීවිතයක ප්‍රතිඵලය මෙලවදීම ලබන්න පුළුවන්. තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඉද මෝදති පෙච්ච මෝදති. මෙලවත් පරලවත් දෙලොවම සතුටු වෙන්නේ. ඉද නන්දති පෙච්ච නන්දති. බණ ඒ සතුට කොච්චර වටිනවද? පින් ඇති තැන්වල කටයුතු කරනකොට පූර්ව කරන ලද කුසල ශක්තියේ ප්‍රතිඵල නේද කියලා හිත හිතා සතුටු වෙනවා. පින්නතුනි දෙමව්පියන් හැටියට තමන් පින්වන්ත දරුවන් රට සමාජයට බිහි කරනවා නම් ඒ දෙමව්පියෝ දරුවෝ දෙස බලා සතුටු වෙනවා. දරුවන්ට පින් ඇති දෙමව්පියෝ ලැබුණාම දරුවෝ දෙමව්පියෝ දිහා බලලා සතුටු වෙනවා. දෙමාපිය දූ දරු සම්බන්ධත්වයේ තුල වනේ ඒ සැපේ සහ පිනවීම දෙපාර්ශ්වයටම ලැබුණාම ඒ නිවහන කොච්චර ලස්සනයිද කියලා බලන්න. අඹු සැමි යුවලක් හැටියට දුක සැප බෙදා හදාගෙන සමාන ශ්‍රද්ධාවකින් සීලයකින් පරිත්‍යාගශීලී බවකින් නැනවත්ව කටයුතු කරනකොට බණ දෙවියෙක් දෙවියාංගනාවියක් සමග දෙවියෙක් සමග ජීවත් වෙනවා හා සමානයි නිවස. නැත්නම් මහා මාලිගා වැනි නිවස් සදාගෙන ඒවයි කටයුතු කළත් කිසිම සමගියක් නැත්නම් දෙන්න දෙමහල්ල අතර ආදරේ සිනහස නැත්නම් දෙමාපිය දූ දරුවන් අතර මනා බැඳීමක් සැබදියාවක් නැත්නම් මනේ ඒ තැන මොනතරම් එයා කන්ඩිෂන් කරලා තිබුණත් ඒ ඇතිවෙන ගින්න, ඒ ඇතිවෙන තාපය දැවීම සුළුපටු නෑනේ. ඒ නිසා මොන දියුණුවක් තිබුණත් ඒ දියුණුව සතුටින් ආවර්ජනා කරන්න පුළුවන් වෙන්නේ බන සෑම දෙනා අතරම සැපය පිනවීම මනවින් පැතිරී ගියාම. එසේ මනවින් සතුටින් සමාදානව කටයුතු කරන්න අපට වාසනාවන්ත භාවයන් හිමි වෙන්නේ අපේ බුද්ධිමත් ක්‍රියාකාරකම් මතමයි. ඒ නිසා පින්වත්නි අපි කාගෙත් තියෙන යුතුයකම් සමූහයක්. ඒ යුතුයකම් මනවින් ඉටුණු තරමට තමයි එතන ලස්සන වෙන්නේ, සුන්දර වෙන්නේ. යුතුයකම කියන එක යුක්ත වූ කර්මයේ බැඳුණු වැඩි. එහෙනම් අපි යුතුයකම් සමූහයක බැඳලා ඉන්නේ. ඒ යුතුයකම් ආවර්ජනා කරනවා වගේම ඒ යුතුයකම් මනවින් ඉටු කළා තමන් සතුටු වෙන්න ඕන. මම කාටවත් කරදරයක් නැති මිනිස්සෙක්. මගෙන් රටේ සමාජයට යුතුයකම් ටික මනවින් ඉටු කළා තියෙනවා. මගේ ජීවන ගමනේ මම පියවරෙන් පියවර මගේත් ප්‍රයෝජනීය සඳහා අනුන්ගේත් ප්‍රයෝජනීය සඳහා අත්ථ හිතාය පටිපන්නෝ පරහිතාය චාති
තමන්ගෙත් අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කරනවා කියලා. එබඳු කටයුතු වලින් ඔබේ ජීවිතය පුරවා ගන්න. කාගේ ජීවිත ගුණ නුවණින් පිරේවා. සැනසෙල්ල සතුට හැමෝටම උදා වේවා. දිවි රැකවරණෙන් තුනුරුවන්ගේ සරණින් චිරජීවන සම්පත්තිය සැමට ලැබේවා. තමන් නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වේවා. දෙවියෝ පින් අනුමෝදන් වේවා. සැම සුරකීවා. මිය ගිය හැමටත් දෙවියන්ටත් අප සෑම සියලු දෙනාටමත් සියලු දුකින් අත මිදී ලබන උතුම් අමා මහ නිර්වාණ ධාතුව සඳහාම මේ කුසල ශක්තියෙන් පවතිවා හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති. වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මෙම ධර්මානුශාසනාව දෙසැම්බර් 21 වන දින උපන්දිනය සැමරීම නිමිති කරගෙන බර්ලින් නුවර පදිංචි සුදර්ශනී ගුණවර්ධන මහත්මිය තමන්ගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමටයි මේ පින්කම සිද්ධ කරන්නේ. දියණිය තෙජුනි ගුණවර්ධන සුජීවත්ව වෙසෙන තමන්ගේ ආදරණීය ඥාති හිතයිසීන්ට දෙමව්පියන්ට ආශිර්වාද කරමින් යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් මිය පරලොව ගිය අනිකුත් සියලුම නෑදෑයින්ට පුණ්‍යානුමෝදනා කරමින් ලක්වැසි ලෝවැසි සැමටම සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාවේ පිනති දායකත්වයේගෙන කටයුතු කරනවා. සබ්බදානං ධම්මදානං දිනාති. සියලු දාන අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමයි. මේ උතුම් ධර්ම දානමය මහ පින්කම දෙසැම්බර් 21 වන දින උපන්දිනය නිමිති සමරන සුදර්ශනී ගුණවර්ධන බර්ලින් නුවර වාසය කරන එතුමියට, ඒ වගේම දියණිය තෙජුනි ගුණවර්ධන, ඒ ඇතුළු ආදරණීය දෙමව්පියන් ඥාති හිතයිසීන්ට සිත සාන්තිය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මේ සියලු කටයුතු මනවින් සිද්ධ කරන්න දායකත්වයේගෙන කටයුතු කරනවා. අපි ආශිර්වාද කරන එතුමියට නිදුක්ව නිරෝගීව චිරජීවන සම්පත්තිය ලබා කටයුතු කරන පින්වන්ත වාසනාවන්ත උපන්දිනයක් වේවා. දෙමව්පියන්ටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් ආදරණීය දියණිය තෙජුනි ගුණවර්ධනටත් නිදුක් නිරෝගී සැප චිරජීවනීයම වේවා. ඒ වගේම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයා පින් අනුමෝදන්ව සුවපත්ව උතුම් නිවනින් සැනසේවා. මේ පින්කමේ සාර්ථකත්වය වෙනුවෙන් නන් අයුරින් උදව් කළ උපකාර කළ සැමටත් ඒ සඳහා අවස්ථාවන් සලසා දුන් සෑම දිනාටමත් චිරජීවන සම්පත්තියම වේවා. මිය ගිය හැමටත් දෙවියන්ටත් අප සෑම සියලු දෙනාටමත් සියලු දුකින් අත මිදී ලබන පරම ශාන්ත අතිඋතුම් අමා මහ නිර්වාණ ධාතුවම හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුන්වන් සරණයි.